සුබ දවසක් ජේසු පීඨයි ඔබ හැම කෙනෙක්ටම. අද දවසේත් අප සමග සහභාගී වෙන ඔබ හැම කෙනෙක්වම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් අපි පිළිගන්නවා. අද දවසේ ඔබ ප්‍රථම වතාවට නම් අපිත් එක්ක සහභාගී වෙන්නේ අපි ඔබවත් ඔබේ පවුලේ හැම කෙනෙක්වම යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ මෙවැනි කාලවල වල අපි හැම කෙනෙක්ටම එක්සිට් වෙන්න සහ උන්වහන්සේ ප්‍රශංසා කරන්න මෙවැනි අවස්ථාවල් දීලා තිබෙන නිසා. උන්වහන්සේගේ වචනේ කියනවා සියල්ලේදී උන්වහන්සේට ස්තුති දෙන්න. සියල්ලගෙන උන්වහන්සේට යාඥාවෙන් කනලව්වෙන් ඔසවන්න කියලා. ඉතින් මේ වෙලාවේ අපි හැම කෙනෙක්ම අපි හදවත් අපි එක්සිට් කරගනිමින් අපි මේ කාලය දෙවියන් වහන්සේට බාර කරමින් අපි යාඥා කරමු. ප්‍රේමණීය පියාණන් වහන්සේ ඔබ වහන්සේට අද දවස ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපිට දීලා තිබෙන ගැලවීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ සියල්ල ගැන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමිනී අද දවසේදී අපේ මේ කාලය සමග එකතු වෙනා හැම කෙනෙක්වමද ඔවුන්ගේ පවුල්ද දුව දරුවන්ද වැඩිමහල්ලන්ද තරුණ තරුණියන්ද අපි ඔබ වහන්සේගේ පාද පාමුලට බාර කරමින් කැප කරනවා. ස්වාමිනේ ඔබ වහන්සේ සමග මේ කාලය ගත කරන්න ප්‍රශංසාවෙන් නමස්කාරයෙන් ගත කරන්න සහ ඒ ආත්මික පෝෂණය ලබා ගන්න ඔබ වහන්සේ මේ අසන්නව හැම කෙනෙක්ටමද ඔවුන්ගේ පවුල් වලටද ආශිර්වාද කළ මෑව. ඔබගේ බලවන්ත නාමයේ යටතට අපි මේ හැම කෙනෙක්ම බාර කරනවා කැප කරනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ප්‍රේමණීය නාමයෙන්. ආමෙන්.
Samidunte navagiya gayanu Samidunte navagiya gayanu Prashansavi Puchava kinni sevoma Kinnemu Stuti hadaki sevoma Vimahatkriya Uttama deuradu Namadindi mu Prasasandi mu Vanya
වහන්සේගේ ජීවිතය පූජා කරා ස්වාමිනී. ඒ පාප බලෙන් අප ඔබ වහන්සේ නිදහස් කරා ස්වාමිනී. හලෙලූයා. ඒ මහත්මිය ස්වාමිනී අපට කවදාවත් ඔබ වහන්සේට නැවත දෙන්න බෑ. ඒත් අද අපි මේ හදපත් දෙන නමස්කාර ප්‍රශංසාව ඔබ වහන්සේ බාරගන්න කියලා ඉල්ලා සිටිනවා ස්වාමිනී. Sidi nevi piduma magalvannata vidara kalagiya magalvannata sidi
Biar daya pasti dekat
අපි මේ මොහොතේ යේසුස් වහන්සේගේ කුරුස පූජාව ගැන සිහි කරමින් ස්තුතිවන්ත වෙමින් අපි හැම කෙනෙක්ම යාඥා කරමු. ජීවමාන යේසුස් වහන්සේ ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේගේ කුරුස පූජාව සිහි කරන අද දවසේදී ස්වාමිනී ඔබ වහන්සේ කුරුසියක් මතට ගිහිල්ලා ඔබ වහන්සේගේ කුරුසියේ බලය තුලින් අපට දුන්නා වූ සමාදානය නිසා අපේ පාපයට දුන්නා වූ නිදහස නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. පියාණනි ඔබ වහන්සේගේ කුරුසියේ බලය තුලින් අපට ලැබුණා වූ ඒ සමාදානය ආශිර්වාදය නිසා ස්තුති ස්වාමිනී. පියාණනි තව තවත් අපි ඔබ වහන්සේට මේ දවසේ ලං වෙනවා ස්වාමිනී. මන්ද ඔබ වහන්සේ කුරුසියක් තුළට ගිහිල්ලා විඳා වූ වේදනා ස්වාමිනී ගැලුවා වූ ලේ කෑවා වූ කසපහර අපි සිහි කරනවා ස්වාමිනී. පියාණනි අද දවසේ අපි ඔබ වහන්සේට බාර වෙනවා. අපි කැප වෙනවා ස්වාමිනී. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. අපගේ මෙම සජීවී දේවමය හා සම්බන්ධ වීම අගය කොට සලකන අතර මෙම කාල සීමාව තුළ අප විසින් පවත්වන්නා වූ සජීවී මෙහෙයන් හා සම්බන්ධ වන ලෙස ඔබ සැමට ආරාධනා කර සිටිනවා. ඔබට වැඩිදුර තොරතුරු හෝ යාඥාවන් අවශ්‍ය නම් තිරේ දිස්වෙන්නා වූ ඊමේල් ලිපිනය හරහා සම්බන්ධ වී හැකියි. අපගේ සබත් පාසල ඉරිදින 3:30ට Facebook මාධ්‍ය හරහා සජීවීව විකාශය කෙරේ. ඔබ සැමට යේසු පිහිටයි. මේ ඉරුදින උදෑසන අපි ස්වාමීන් වහන්සේගේ වචනයට යොමු වෙන්න යන්නේ. යොහන්තුමන්ගේ සුවිශේෂී 21 වෙනි පරිච්ඡේදයට එද්දී අපට පැහැදිලි වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්ගෙන් 7 දෙනෙක්ගේ යම් ආකාරයක පසුබට වීමක් පෙනෙන්න තිබෙනවා. 20 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ සිට 23 වෙනි පදය තුල ක්‍රිස්තුස් වහන්සේ වුණ මුණ ගැසීම. පියාණන් වහන්සේ මාව එව්වා මෙන් මමත් නුඹලාව යවමි කියන ආඥාව දුන්නත් ඔවුන් තුල තිබුණා වූ මානසික අසමතුලිතභාවය විද්‍යාමාන වන තැනක් 21 වෙනි පරිච්ඡේදය. ඇයි ඔවුන් අධෛර්යමත් වුනේ? පළවෙනි එක අපිට හිතන්න පුළුවන්. එදා සමාජයේ මිනිසයන් යේසුස් වහන්සේට සලකපු ක්‍රමය. වරදක් නොකරපු නිර්දෝෂී ජීවිතයක් ගතකොට නිරතුරුව මනුෂ්‍යයාගේ ජීවිතයට යහපත කළා සත්‍ය ප්‍රකාශ කළ යේසුස් වහන්සේව අමුමේ ප්‍රසිද්ධියේ ඝාතනය කිරීම ඔවුන් දරාගත නොහැකි කම්පනයකට මුහුණ දෙන්නේ නැති අපට ඉතලවත් බලන්න බැරි දවස් 3ක වේදනාත්මක කාලයක් නිසක වශයෙන් ඔවුන් පසු කර යන්න ඇති. උන්වහන්සේගේ උත්ථානය ඔවුන්ට බලපෑමක් ඇති කළා. නැවතත් මේ ජන සමාජය වෙතට අපිට යන්න ඕනේ නේද ස්වාමින් වහන්සේගේ කටයුත්ත කරන්න. මේ මිනිස්සු එක්ක තිබුණු ඔවුන්ගේ නොපැහැදිලිකම කලකිරීම ප්‍රකාශ වෙලා තියෙනවයි කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට හිතන්න පුළුවන් මේ ගෝලේ නිරතුරුව ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය යටතේ කටයුතු කළේ. දැන් ක්‍රිස්තුස් වහන්සේ මරුන්ගෙන් උත්ථාන වුණාට පස්සේ ඔවුන් සමග නිරතුරුව වැඩ වාසය කරයිද? ඒ වගේම උන්වහන්සේගේ අද්විතීය බලය කොයි ආකාරද කියන එක ඔවුන්ගේ හිත්වල සැක සංකා පහළ කරන්න ඇති. ඒ වගේම ප්‍රිය මිත්‍රවරුනි ඔවුන්ගේ මිත්‍ර සමාගම මේ වනකොට දෙදරා ඇති අවස්ථාවක් අපි දකිනවා. යූදස් කාරියොත් ක්‍රිස්තුස් වහන්සේව පාවා දීම හේතු කොටගෙන ගෝලයන් තුළ තිබුණා වූ ඒ අන්‍යෝන්‍ය බැඳීම දුක සැප දෙකේදී එකට හිටිය ඔවුන් දැන් යම් සැකසහිත සිතුවිලි වල සිටිනවා විය හැකියි. ඒ වගේම අපි දන්නවා පේදුරුතුමා ක්‍රිස්තුස් වහන්සේව 3 සැරයක් අඳුනන්නේ නැහැ කිව්වා. අනිකුත් ගෝලයන් අවස්ථාවන් වල ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව අතහැරපු එක ඔවුන්ට මතක් වෙන්නේ නැති. ඔවුන්ගේ රුධ සාක්ෂියට යම් කිසි වදදීමක් වෙන්නේ නැති. අපේ ජීවිතවලත් අපටත් මෙවැනි අවස්ථාවන් තිබෙනවා. අපි යේසුස් වහන්සේව දැනගෙන දේව වචනේ දැනගෙන දේව වචනයට විරුද්ධව අපි දේවල් කරද්දී සුද්ධාත්මයන් වහන්සේ අපේ හෘද සාක්ෂියට අපේ හිතට උන්වහන්සේ කතා කරනවා. මෙවැනි අවස්ථාවල ඒ දෝෂාරෝපණය හරි විදියට අපි කලබනාකරණය කරගත්තේ නැත්නම් හරි විදියට ඒක දේව වචනයත් එක්ක ගලපලා විසඳගත්තේ නැත්නම්
අපිත් අපේ ජීවිතයේ අවසානය යූදස් කාරියොත් මෙන් සොයයි. බොහෝ අය අධෛර්යමත් වුණාම ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ජීවිතයේ බලාපොරොත්තු බිඳ වැටුණාම ඔවුන් හිතන්නේ සියල්ලේ අවසානයට ඔවුන් ඇවිල්ලා තියෙනවායි කියලා. ප්‍රිය මිත්‍රවරුනි, මේ ගෝලයෙන් පස්සුබට වෙලා ඔවුන් මසුන් මරන්නට යනවා. දෙවචනේ කියනවා එකදු මත්සෙක්වත් එදා රාත්‍රියේ උන්ට අල්ලගන්න බැරි වුණා. සෑම අසාර්ථක වීම පසුපසම දෙවියන් වහන්සේව දැනගෙන අපි උන්වහන්සේගේ දරුවෝ ඇටියට නොමග යන තීරණයක්, වැරදි තීරණයක් ගත්තම අපට හිතන්න බෑ ඒක යේසුස් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ පාලනය කරනවායි කියලා. එවනම් සෑම අධෛර්යමත් වීමක් පසුපසම වගකීම දෙවියන් වහන්සේට බාර දෙන්න එපා. අපි සෝදිසි කරන්න තියෙනවා. මේ කතාවේ අපට පේනවා ඔවුන් ගත්ත වැරදි තීරණය නිසා තමයි ඔවුන්ට මේ අවස්ථාවේ මසුන් අල්ලගන්න බැරි වුණේ. ඒ වගේම අපි දකිනවා මුල් ගෝලයන් කැඳ වූ අවස්ථාවේදී උන්වහන්සේ පළමු වරට මේ සීමොන් පේදුරු ඇතුළු ඔහුගේ සහෝදරයන් මුණ ගැහෙන විටත් ඔවුන්ට මසුන් අසුනේ නැහැ. හැබැයි අපි දන්නවා එතන දෙවියන් වහන්සේගේ සැලැස්ම ඔවුන්ට තිබුණා. මේ තුලත් දෙවියන් වහන්සේගේ සැලැස්ම සිද්ධ වුණාට ඒ වගකීම නිසක වශයෙන්ම මේ ගෝලයන් ගත යුතුයි. අපේ ජීවිතයේ සමහර කාරණාවල වගකීම අපේ අතේ තියෙන්නේ. අපි ගන්න වැරදි තීරණ, අපි ස්වාමින් වහන්සේව අඳුනගෙන අපි ගියා වූ නොමග මාර්ග නිසා අපි පරාජයන් සහ අධෛර්යමත් වීම වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම අපට පේනවා අධෛර්යමත් වෙච්ච මේ සෙනඟ හොයාගෙන ක්‍රිස්තුස් වහන්සේ ගලීලේ මූද ළඟට පැමිණෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, අධෛර්යමත් වෙච්ච අය, ක්‍රිස්තුස් වහන්සේව අතහැරපු අය, ක්‍රිස්තුස් වහන්සේව අමතක කළා වූ අය ස්වාගෙන උන්වහන්සේ වෙරළට එනවා. අපි යම් වගකීමක් යම් මිනිසෙකුට දුන්නම යම් කණ්ඩායමකට ඔවුන්ට ඒක අධෛර්යමත් කිරීමකින් ඔවුන් ඒක අතහැරියොත්, ඔවුන් මේ වැඩේ නොකළ හිටියොත් අපට හදවතට දැනෙන ඇඟීම මොකද්ද? මෙච්චර මම කියලා මේ කෙනා මේක කළේ නෑනේ, මේ කණ්ඩායම මේක කළේ නෑනේ. ඔවුන් සමග ගැටීමක්, විරසකකමක්, එපා වීමක් අපට ඇති වෙනවා. නමුත් අපට පේනවා ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට එවැනි ඇඟීමකට වඩා උන්වහන්සේට උත්තරීතර සෙනෙහසක් මේ උන්වහන්සේගේ ගෝලයන් ගැන තිබුණා. ඒ නිසා උන්වහන්සේ වෙරළට ඇවිත් ඔවුන්ගෙන් අහනවා, දරුවනේ නුඹලා ළඟ කන්ට යමක් තිබේද? පස්වෙනි පදය. එවිට යේසුස් වහන්සේ දරුවනේ නුඹලා ළඟ කන්ට යමක් ඇද්ද? ඔවුන්ගෙන් ඇසුසේක. ඔවුන් අවංකව කියන මේ ගෝලයෝ අධෛර්යමත් වෙච්ච අය මුහුදට ගියාය කියනවා නැහැ. අපට කිසිම දෙයක් අල්ලගන්න බැරි වුණා. සත්‍ය ප්‍රකාශ කිරීම. අපේ ජීවිතේ අපේ අතින් වැරදි වෙන්න පුළුවන්. අඩුපාඩුකම් වෙන්න පුළුවන්. හැබැයි අපි සත්‍ය දේ යේසුස් වහන්සේට පවසනවාද? අපි සැබෑ දේ උන්වහන්සේ ඉදිරියේ විවෘතව කියනවාද? දැන් බලන්න යේසුස් වහන්සේ 6 වෙනි පදේ කියනවා දකුණට දැල එලන්න. ඔවුන් දැල එළුව විට මොකද සිද්ධ වුණේ? මසුන් රාශියක් ඇද ගන්නට බැරි තරම් දැල පිරුණයි කියලා බයිබලයේ කියනවා. එම අවස්ථාවේදී මේ ආශිර්වාදය ලැබූ සැනින්ම මෙතන සිටියේ යොහන් තුමන්ට මතක් වෙනවා මේ ස්වාමින් වහන්සේ තමයි මෙතන මේ කතා කරන්නේ. එකවරම අපට පේනවා යොහන් තුමන් පේදුරු තුමන්ට කියනවා ඒ ස්වාමින් වහන්සේ. ප්‍රිය සහෝදර සහෝදරිය, පේදුරු තුමන් මේ විශාල මසුන් ප්‍රමාණයවත් බලන්නේ නැතුව ඔව් සියලු දේ අතහැරලා ඔව් තමයි පරමයෙන් මෝදට යන්න යෝජනා කළේ. හැබැයි අපිට පේනවා ඔව් ස්වාධීන තීරණයක් ගන්නවා. ඒ තමයි ඔහු බෝට්ටුවෙන් ඔරුවෙන් එළියට පනිනවා. අපේ ජීවිතයට හැරිලා බලමු. අපි ජීවත් වෙද්දී මේ සමාජය තුළ අපි සමහර විට මනුෂ්‍යයන් එක්ක ගමන් බිමන් යනවා. මනුෂ්‍යෝ එක්ක අපි ජීවත් වෙනවා. අපට මෙවැනි තීරණ ගත හැකිද? අපේ තීරණ ගැනීමේ හැකියාව කොයි ආකාරද? අපි මනුෂ්‍යයන් මත යැපෙමින් තීරණ ගන්නවාද? බොහෝ අයට ස්වාමින් වහන්සේ කතා කළා. උන්වහන්සේගේ රාජ්‍යයට පිවිසෙන්න, ඔවුන් සත්‍ය දේ දැනගත්තා. ඔවුන්ගේ ජීවිතය යේසුස් වහන්සේට බාර දෙන්න. ඔවුන් පැකිලෙන්නේ වෙන කිසි දෙයක් නිසා නොවේ. අන් අය කුමක්ද මා ගැන සිතන්නේ? මම උන්වහන්සේගේ සේවයට ආව. අනිත් අය මොනවද හිතන්නේ?
මේ ගැන වද වෙනවා. අනිත් අය ගැන අධික ලෙස වද වෙන සමාජය තුළ මිනිස් කොට්ටාශයක් සිටිනවා. ඔවුන් හැමදාම අනිත් අය මත තමයි යැපෙන්නේ. ඔබ කෙසේද? ඔබ ස්වාධීනව තීරණ ගත හැකි කෙනෙක්ද? දැන් බලන්න පේදුරුතුමා නිර්භීතව වෙරළට පීනගෙන එනවා. මසුන් රාසිය අල්ලාගත්ත අන්ගෝලයෙන් දැල ඇදගෙන එනවා. වැදගත්ම දේ අපේ ස්වාමී වූ යේසුස් වහන්සේගේ කරුණාව සහ උන්වහන්සේගේ දිව්‍ය සෙනෙහස අපට පේනවා 9 වෙනි පදයට එද්දී ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් ඔරුවෙන් බැස ගොඩබිමට එන විට උන්වහන්සේ ඔහුණගේ දැවෙන ප්‍රශ්නයට පිළිතුරක් සපයලා තියෙනවා. මෙසේ ගොඩ බැස්ස විට ඔහු ඒ ගිනි අඟුරුද ඒ පිට මාළු තිබෙන බවද රොටිද දුටුවෝය. ඔවුන්ගේ ඇස් වලින් දකින්න පුළුවන් වුණා. ඔවුන්ගේ මාළු ගොඩට ගේන්න මත්තෙන් යේසුස් වහන්සේ ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව මාළුත් රොටිත් පුලුස්සලා තිබෙනවා. මින් ප්‍රකාශ වුණා ගෝලයින්ට යේසුස් වහන්සේට තියෙන අද්විතීය බලය. මේ ගෝලයන් ඔවුන්ගේ ජීවිතයේ අලුත් අත්දැකීමකට දැන් ඔවුන් මුහුණ දෙනවා. මේ ක්‍රියාවලිය ඔවුන්ගේ ජීවිතයේ අභ්‍යන්තරයටම බලපෑමක් එල්ල කළා. පසුබට වෙච්ච අය ක්‍රිස්තුස් වහන්සේ පිළියෙල කරපු මේ භෝජනය උන්වහන්සේ සමග අනුභව කරනවා. මේ අනුභව කිරීම ඔවුන්ගේ ජීවිතයේ වැදගත් කේන්ද්‍ර ස්ථානයක්. සහභාගිකම ක්‍රිස්තුස් යේසුස් වහන්සේත් එක්ක උන්වහන්සේට අකීකරු වුණත් උන්වහන්සේ සහභාගිකමට ඔවුන්ව කැඳවලා තිබෙනවා. මේ උදෑසන ඔබ උන්වහන්සේ ඉදිරියේ අකීකරු වෙලා ඇති. උන්වහන්සේගේ වචනයට ඔබ අකීකරු වෙලා ඇති. උන්වහන්සේගේ කැඳවීමට ඔබ අකීකරු වෙලා ඇති. ඔබේ සභාවේ සේවය තුළ ඔබට ඉහළින් ඉන්න අයත් එක්ක ගැටුම් ඇති කරගෙන ඔබ අධෛර්යමත් වෙලා ඇති. එසේනම් නැවත උන්වහන්සේත් එක්ක සහභාගිකමට යන්න උන්වහන්සේ ඔබට ආරාධනා කරනවා. අපේ ජීවිතයේ ඇදතැන් අපි අදා ගන්න ඕනේ. අපි සර්ව සම්පූර්ණයි කියලා හිතන තාක් අපේ ජීවිතය තුළ අපි දුක් වේදනාවන්ට සහ කලකිරීම් වලට අධික ලෙස අපි මුහුණ දෙනවා. ප්‍රිය සහෝදර සහෝදරිය, උන්වහන්සේ ඔවුන්ගෙන් එකදු ප්‍රශ්නයක්වත් ඇසුවේ නැහැ. ඇයි මෙවැනි මෝඩ තීරණයක් ගත්තේ කියලා. උන්වහන්සේ මේ භෝජන සංග්‍රහයත් එක්ක ඔවුන්ට සමාව දීමකුත් ව්‍යංගාර්ථයෙන් අපට දකින්න තියෙනවා. මේක ඔවුන්ට දැනුණා. ඒ නිසායි පසු කාලික ක්‍රියාපොතේ පේදුරුතුමන්ගේ එක් දේශනාවකදී මේ ඔහු යේසුස් වහන්සේත් එක්ක මලුන්ගෙන් උත්ථානය වෙච්ච උන්වහන්සේත් එක්ක කෑම කාපු අත්දැකීම ඔවුන් මතකයෙන් එළිදරව්වක් ලෙසත් ඒ වගේම ඔවු ගෝලයා අනිත් මිනිස්සු ඉදිරියේ ප්‍රකාශ කරනවා. මින් අපට හඟවා දෙන දේ මේ ලෝකයේ තිබෙන ඕනෑම සහභාගිත්වයට වඩා ජීවමාන දෙවියන් වහන්සේත් එක්ක ඔබේ තිබෙන සහභාගිත්වය අතිවිශිෂ්ටයි. ඒක කඩාකප්පල් කරගන්න එපා. කිසිදු දවසක කිසිදු හේතුවක් නිසාවත් කිසිදු මිනිසෙක් නිසාවත් කිසියම් අවශ්‍යතාවයක් නිසාවත් ඒක නැති කරගන්න එපා. ප්‍රිය සහෝදර සහෝදරිය, මේ අපොස්තුල්වරුන් ජීවිතේ විශාල පරිවර්තනයකට මුහුණ දුන්නා. ඔවුන් ඇස් වලින් දැක්කා උන්වහන්සේට තවදුරටත් බලය තිබෙනවා, අධිකාරීත්වය තියෙනවා මේ විශ්වය තුල ක්‍රියා කරන්න. ඔවුන් සමග උන්වහන්සේගේ නායකත්වය ගැන, ඔවුන් සමග උන්වහන්සේට ක්‍රියා කිරීමට තියෙන අති අවශ්‍යතාවය ඔවුන් තේරුම් ගත්තා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතේ ඔවුන් යේසුස් වහන්සේත් එක්ක දිගටම ඔවුන්ගේ මරණය තෙක් නොසැලී ගමන් කරන්න ඔවුන් තීරණය කරනවා. අපි ඊළඟට දකිනවා විශේෂිත දෙයක්. ක්‍රිස්තුස් වහන්සේ 15 වෙනි පදයේ සිට පේදුරුතුමන්ට උන්වහන්සේ 3 ආකාර නියමයක් නැත්නම් උන්වහන්සේ විශේෂිත ඇරයුමක් වගකීමක් ඔහුට පවරනවා. උන්වහන්සේ ඔහුගෙන් අහනවා, සීමොන් පේත්‍රස්, නුඹ අනිත් අයට වඩා මට ප්‍රේම කරනවාද? උන්වහන්සේ දේවතාවක් මෙසේ අසා 3 වෙනි වතාවේ උන්වහන්සේ අහනවා, නුඹ මට ආදරය කරනවාද? ප්‍රිය සහෝදර සහෝදරිය, එසේ නුඹ මට ආදරය කරනවා නම්, මට ප්‍රේම කරනවා නම්, උන්වහන්සේ කියනවා දේවතාවක් පැහැදිලිව කියනවා මගේ රැළ පෝෂණය කරන්න. එක් වතාවක් උන්වහන්සේ කියනවා පාලනය කරන්න. ඇත්තටම මේ පාලනය කරනවා කියන්නේ නිකන් අධිකාරීන් ලෙස
ආණ්ඩුකාරීන් ලෙස සෙනගට කියන දේ පමණක් තමුන් ඉෂ්ට කරයි කියලා හිතන එක නෙවෙයි. ඔවුන්ව රැකබලා ගැනීම. එඬේර හදවත සීමොන්ගෙන් යේසුස් වහන්සේ වගකීමක් ඇටියට ගන්නවා. 3 වතාවක් යේසුස් වහන්සේව අඳුනන්නේ නැහැ, දන්නේ නැහැ කියපු මේ සීමොන් පේත්‍රස්ව පශ්චාත්තාපයට වගේ උන්වහන්සේ මේ 3 ආකාර විමසීමෙන් ඔහුව ගේනවා. මුල සිට ඔහු හරිගස්සනවා. අද උන්වහන්සේ ඔබව නැවත ගොඩනගන්න සූදානම්. අපව නැවත ගොඩනගන දෙවියන් වහන්සේ තමයි අපේ ආදරණීය යේසුස් වහන්සේ. බලන්න, උන්වහන්සේ පෝෂණය කරන්න, රැකබලා ගන්න අද අපටත් දීලා තියෙන වගකීම. මේ පරිසරය තුළ අපි ජීවත් වෙද්දී අපේ පවුල්වල අයව අප පෝෂණය කරන්න තියෙනවා. අපේ වචන වලින්, අපේ ක්‍රියාවන්ගෙන්, අපේ පණිවිඩ එහාට මෙහාට යැවීමෙන් මනුෂ්‍යයන්ව පෝෂණය කිරීම මිස අපට තියෙන වගකීම මිනිසුන්ව බෙලහීන කිරීම නොවේ. මිනිසුන්ව දුර්වල කරන එක නොවේ. ඒ වගේම රැකබලා ගැනීම වැදගත් දෙයක්. අපට ගිහිල්ලා හැමෝම අපට රැකබලා ගන්න බැරි වුණත් ඔබේ ආධ්‍යාත්මික ජීවිතයට එබිලා බලන්න. ඔබ ආත්මීක මිනිසෙක් ලෙස, ආත්මීක තැනැත්තියක් ලෙස, ආත්මීක දුවෙක් පුතෙක් ලෙස ඔබේ වගකීම කුමක්ද? ඔබ කී දෙනෙකුට යාඥාව තුළින් දෙවියන් වහන්සේගේ සරණ උපකාරය ලැබෙන්න ඔබ යාඥාවෙන් ඔසවනවා. අද බොහෝ විට අපට මේ ලැබී තිබෙන අවස්ථාව පුද්ගලිකව අපේ දෙවියන් වහන්සේත් එක්ක හොඳට කාලයක් අරගෙන ගොඩනැගීමට අවස්ථාවක්. ඔබව පෝෂණය කරගන්නවා වගේම අන් අයවත් ඔබ පෝෂණය කරන්න තිබෙනවා. ඒ වගේම ඔවුන්ව ආරක්ෂා කරගන්න, ඔවුන්ව ධෛර්යමත් කරන්න, ඔවුන්ව වචනයෙන් පණිවිඩයක් තුළින් ඔවුන්ගේ ජීවිතයට බලාපොරොත්තුවක් ඇති කිරීම ඔබේ වගකීමයි. අපි යාඥා කරමු මේ උදෑසන ස්වාමින් වහන්සේට. ආදරණීය ජේසුනි, මේ උදෑසන අපි ඔබ වහන්සේගේ අභිමුඛයට එනවා. අපි මොනියම් පරිසරයක් තුළින් ගමන් කළත්, ස්වාමිනි මොනියම් මානසික අසමතුලිත භාවයක් අපට තිබුණත් ඔබ වහන්සේ අපට උපකාර කරනවා අපිව නැවත ගොඩනගන පිණිස. ස්වාමිනී, එදා වහන්සේගේ ගෝලයන් අධෛර්යමත් වී ඔබ වහන්සේ කිව් දෙයින් ඔබට ගියත් ඔබ වහන්සේ වෙරළට ඇවිත් ඔවුන්ව දිරිමත් කළා මෙන් අදත් ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ තුලින් අපව දිරිමත් කරන නිසා ඔබ වහන්සේට බෙහෙවින් අප ස්තුතිවන්ත වෙමු. ආදරණීය ජේසුනි, ඔබ වහන්සේගේ වචනයෙන් අපිව දක්ෂ, බලවත්, ගොඩනැගුණු අයට බවට පත් කරන්න. අපි ඔබ වහන්සේට කියනවා මේ ලෝකයේ තිබෙන මේ වසංගත වාතාවරණය තුලදීත් ඔබ වහන්සේ අපේ බලකොටුවයි, ඔබ වහන්සේ අපේ රක්ෂස්ථානයයි, ඔබ වහන්සේ අපේ මිදීමේ පර්වතයයි, අපි සැඟවෙන ඉඩමයි දෙවි ස්වාමීනි. ඒ නිසා ඔබ වහන්සේගේ වචනය අසන මේ හැම කෙනෙක්ව රැකබලා ගන්න, මඟ පෙන්වන්න, ඔවුන්ව පොළඹවන්න, ඔවුන් වටා ඉන්න අයව ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න. අපට අවශ්‍යයි ඔබ වහන්සේගේ සිත සතුටු කරවන ජීවිතයක් ගත කරන්න. ස්තුතියි සෑම දෙයක් ගැනම. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.
समरूप अदहम रूप मिलेस सेवनी सदा कलियो बधाईमा विवेकित सामिने එසේනම් අපි සූදානම් කරගත්ත පරිදි අපේ පූජාව උන්වහන්සේ අපේ ජීවිතය වෙනුවෙන් කල්වාරි කුරුසියේ කළ අපි දැන් ඒක සිහි කරමු. ස්වාමී ජේසුනි ඔබ වහන්සේගේ යාග පූජාව අපි මේ මොහොතේ සිහි කරමු. අපි ගන්නා මේ පානය තුලින් ස්වාමීන් වහන්සේගේ ශ්‍රීලය අපි සංකේතාත්මකව සිහි කරන අතර අපි ගන්නා භෝජනයේ ස්වාමීනි ඔබ වහන්සේගේ ශ්‍රීකාය අපි සිහි කරමු. අපට ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ අති උතුම් නාමයෙන් ඔබ වහන්සේ මියදුනේ අපේ අයුතුකම් අපේ පාප ශාප කර්මය උදෙසායි. ස්තුතියි ජේසුනි ඔබ වහන්සේ කළ ඒ මහත් දිව්‍ය යාග පූජාව ගැන. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි ආඥා කරමු ආදරණීය ජේසුනි අද දවස ගැන බෙහෙවින් ඔබ වහන්සේට ස්තුතියි. අපේ ජීවිතවලට දැක් වූ කරුණාව නිසා අපට ඔබ වහන්සේ සමග ඒකාබද්ධව ජීවත් වෙන්න අපි මේ දවසේදී තීරණය කරමු. අපට ආශිර්වාද කරන්න වචනය තුල පවතින පිණිස මොනෑම් දෙයක් සිද්ධ වුණත් ඔබ වහන්සේ සියල්ල පාලනය කරන දෙවියන් වහන්සේ නිසා අපගේ කැඳවීමට අනුව අපට ආශිර්වාද කරන තැනන් වහන්සේත් නිසා ඔබ වහන්සේට බොහෝ ස්තුතියි. යේසුස් වහන්සේගේ නාමයෙන්